සාදු 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 බුදුරුවන වඳින්ටයි සාදු සාදු සද හම් නමදින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කරගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඒකාන්තයෙන්ම නිදුක් නිරෝග සුවපත් භාවයට පත් වේ අප රැස් කරන සීල පින් අනුමෝදන් වී අපට ජීවිතයට විනාශ කර ගන්නට මඟ පෙන්වූ ගුරු දෙවිඳුන්ට දිගාසිරි ලැබේවා ගුරු දෙවිඳුන්ට নমස්කාර වේවා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි පින්වත්නි අදත් ජීවිතේ වෙනස් කරන උතුම් දහම් පදයක් අහන්ටයි ඔබ සූදානම් වෙන්නේ අද දවසේදී මේ ජීවිතේ වෙනස් කරන බණ පදයක් දහම් වැඩසටහනට සැදැහැති දායකත්වයේ එකතු කරනවා ගල්කිස්ස ටෙරන්ස් පාර නම්බර 22 යන ලිපිනයේ පදිංචි පින්වත් ධම්මික වීරබද්දන මහතා මේ සඳහා සම්බන්ධ වෙන්නේ. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ අපිට වදාලා උතුම් බුද්ධ වචනයක් මහණෙනි මේ අකුසල් කියන જાතිය දුරු කරන්න පුළුවන්. බුදුරජාණන්සේ වදාළේ කොහොමද? මහණෙනි අකුසල් කියන જાතිය දුරු කරන්න පුළුවන්. මහණෙනි මේ අකුසල් දුරු කරන්න බැයි නම් මම ඔබට මහණෙනි අකුසල් දුරු කරවෝ කියලා කියන්නේ නැහැ. මහණෙනි අකුසල් දුරු කරන්න පුළුවන්. ඒ නිසා මහණෙනි අකුසල් දුරු කරන්නට ඒ වගේම තමයි මහණෙනි කුසල් වඩන්නට. මහණෙනි මේ කුසල් වඩන්නට පුළුවන්. මහණෙනි කුසල් වඩන්නට බැරි නම් මම ඔබට කියන්නේ නැහැ කුසල් වඩව් කියලා. මහණෙනි කුසල් වඩන්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි කුසල් වඩව් අකුසල් බැහැර කරව්. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විසරද වයේ කාරණේ. පින්වත්නි මේ ලෝකේ බුදු කෙනෙක්ගේ ශාසනය කියලා කියන්නේ කාමයන් ඉක්මවා ගිහිල්ලා අවබෝධ කරගන්න ඕන දෙයක්. කාමයට සමග ඉන්න මිනිස්සයා නිතරම ඉන්නේ අකුසලයේ බැසගෙන.
කාමයට එක්ක ඉන්න මනුස්සයා නිතරම ඉන්නේ සරාගය මුල් කරගෙන. කාමයට එක්ක ඉන්න මනුස්සයා නිතරම වඩන්නේ ද්වේෂසිත. කාමයට එක්ක ඉන්න මනුස්සයාට ඇත්ත පේන්නේ නැහැ. කාමයේ දුරු කරපු කෙනාට තමයි සත්‍ය පේන්නේ. කාමයේ දුරු කරපු කෙනාට තමයි ඇත්ත පේන්නේ. කාමයේ දුරු කර ඇති සිත් ඇති කෙනාටයි සැපය විඳින්නේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිත වතුර වගේ. ඒ ජලයට පිරිසිදු දෙයක් දානවා, අපිරිසිදු දෙයක් දානවා. හැබැයි ජලය කම්පා වීමක් නැහැ. වතුර කම්පා වෙන්නේ නැහැ. ඒ වගේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කුසලයෙන්ම උපන්න කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කුසල් වඩව්. කුසල් වඩන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ බුදුසසුනේ උතුම් වරමක් අපිට ලැබුණේ. මේ බුදුසසුනේ උතුම් දායාදයක් අපිට ලැබුණේ මේ. ඒ නිසා මේ දායාදේ ලැබුණ වෙලේ අපි සිත් පහදව ගන්න ඕන. අපිට මේ අවස්ථාව ලැබිච්ච වෙලේ අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපි තරම් අවාසනාවන්ත පිරිසක් ආවත් නැති වෙයි. හේතුව අපිට මේ දුර්ලභ ලාභයක් ලැබිලා තියෙන මොහොතක්. ඒ නිසා පින්වත්නි අපිට මේ වෙලාවේ මේ කාලය තුල අපිට පුළුවන් වුණොත් අපේ සිත් තුළ අඩුපාඩු ටික හදාගන්න. අනිත් අයගේ නෙමෙයි. අනිත් අයගේ සිත් තුළ ඇදකුද හදන්න අපිට බෑ. ඒකට අපි සුදුසුත් නැහැ. ඒ අනිත් අයගේ සිත් තුළ අඩුපාඩු හදන්නේ බුදුවරු. අපිටයි තියන්නේ. අපිට තියෙන්නේ අපි ගැන බලන්න. අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිව බලා ගන්නට. ඒ නිසා එහෙම වුණ නැත්තම් එහෙම අපේ සිතේ හටගන්න නොයේක් දේවල් නිසා, නොයේක් ප්‍රශ්න නිසා, නොයේක් නීච අදහස් නිසා, නොයේක් අකුසල් නිසා අපිවම නසා දමනවා. ඒ නිසා තමන්ම ආස කරපු දෙයින් තමන්ම නැසෙනවා. තමන්ම නැසෙනවා. ඒ නිසා පින්වත්නි තමන්ගේ ජීවිතේට තමන් වගකීම අරගෙන තමන්ව නසා ගන්න නැතුව වාසය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද තමන්ගේ වගකීම තමන් ගන්නෙ? ඒක තැනක වදාලා හිතන්න කිව්වා අශ්වයෝ 100ක් කරත්තෙට බැඳලා ඉන්නවා. අශ්වයෝ 100ක් ආජානීය වර්ගයේ අශ්වයෝ කරත්තෙට බැඳලා තියද්දී මේ අශ්වයෝ වෙන වෙනම කල්පනා කරනවා මගෙන් ඉටු විය යුතු යුතුයකමක් තියෙනවා. මෙයා තනියෙන් කල්පනා කරනවා අනිත් අශ්වයෝ 100ම ඇද්දත් නැතත් මම මේ කරත්තේ අදිනවා. තනියම අදිනවා. අනිත් අය ඇද්දත් නැතත් මට අදාළ නැහැ. මම අදිනවා. ඒ අශ්වයා තමන්ගේ වගකීම තමන්ට ගත්තා. ඒ විදියට ආජානීය අශ්වයෝ 100 දෙනාම කල්පනා කරද්දී ඒ කරත්තේ නිකම්ම යනවා. වල්ලස්වයාගේ ස්වභාවය එහෙම නෙවෙයි. වල්ලස්වයා කල්පනා කරන්නේ අනිත්තුන් ඇදපුවාවේ මං ඉන්නවා. අනිත්තුන් කරපුවාවේ මං ඉන්නවා. එහෙම නැත්නම් වල්ලස්වයා කල්පනා කරනවා ඔය අනිත්‍යමුත් පාඩු ඉන්නේ මාත් ඉන්නවා. ඔය අනිත්‍යමුත් ඉන්නේ. එහෙම හිතන රටාවේ මිනිසයා දියුණුව කරා යන්නේ කිසිදු යහපතක් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි වැරද්දක් දැන් හිතන්ට බටහිර ජාතීන් කරන දේවල් දිහා බලගෙන ඇයි ඔය දියුණු වෙච්ච ලෝකයේත් කරන්නේ? අපි කලාමක් වෙනවද? ඔය දියුණු වෙච්ච ලෝකයේත් ඕන තරම් වැරදි කාම සේවනය කරන්නේ. ඒක මහ දෙයක් ඈ. මේ අපි කලාමක් වෙනවද කියලා සාධාරණීකරණය කරනවා. සාධාරණීකරණය. හැබැයි කවුරුවත් දියුණු සිතකට එහෙම කරන්නේ නැහැ. තමන්ගේ ලාමක අකුසලයක් දියුණු කරගන්න හිතනවා මිසක් ලාමක දෙයකට හිත පහදිනවා මිසක් ශ්‍රේෂ්ඨ දෙයකට එහෙම හිත පහදින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් දිහා බලලා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දිහා බලලා අනේ අපිට ඒ වගේ හිතක් හදාගන්න ඕන කියලා හිතෙන්නේ
කීයෙන් කී දෙනාට ලාමක දෙයට පින්වත්නි ලාමක මිනිස්යාට හිත දුවනවා. අග්‍ර දෙයකට හිත දුවන්නේ. ඒ නිසා තමන්ගේ වගකීම තමන් අරගෙන මේකට කවුරුවත් අය බාහිරින් උදව් කරන්නේ තමන්මයි වෙහෙසලා මේක කරන්න ඕනේ. තමන්ගේ දියුණුව හදා ගැනීම තමන්ම. ඒ නිසා පීනන්ට පුරුදු වෙන මිනිස්සයා තමන්ම මහන්සි වෙන්න ඕන. ආයි බාහිරින් දෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ වෙනස් කරගන්නට මේ හිතන රටාව බොහෝ සෙයින් බලපානවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර ගාතාවක් ධම්මපදයට අයිති. ඔබේ ජීවිතේ වෙනස් කරගන්නට දැන් ඔබට මේ වෙලාවේ අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා සුන්දර ගාතාවක් මේ විදිහට කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ වදාලා කාමයෙන් තමයි ශෝකය උපද්දලා දෙන්නේ. කාමති ජායති ශෝකෝ කාමතෝ ජායති භයං. කාමයෙන් තමයි බය උපද්දා දෙන්නේ. කාමතෝ විප්පමුත්තස්ස. කාමෙන් නිදහස් වුනොත් නත්ති ශෝකෝ. ශෝකයක් නැහැ. කුතෝ භයං. බයක් කොහෙන්ද? අද ඔබට කියා දෙන්නේ කාමයන් ගැන. අපේ ජීවිතේ වෙනස් කරගන්න කල්පනා කරන්න ඕන රටාවක් ගැනයි අද ඔබට කියා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමයන් ගැන. පින්වත්නි, කාමය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා කාමය කියන්නේ මේවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. කිව්වම් පුරුෂයන්ගේ කාමය කියලා කියන්නේ සංකල්පයක්. සංකල්පීය වශයෙන් ඇති වෙන බන්ධනයක් තමයි අකමැත්තක් තමයි කාමය කියලා කියන්නේ. ඒ කියන්නේ හිත ඇතුලේ හටගන්න සිටිවිල්ලක් තමයි, අදහසක් තමයි, සංකල්පයක් තමයි කාමය කියලා කියන්නේ. ඒ කාමයෙන් තමයි ශෝකය උපද්දා දෙන්නේ. කාමති ජායති ශෝකෝ කාමතෝ ජායති භයං. ඒ කාමයෙන් තමයි බය උපද්දලා දෙන්නේ. මිනිස්යාගේ සිත ඇතුලේ, පුරුෂයාගේ සිත ඇතුලේ ඇති කරන සංකල්පයකට පුළුවන් ශෝකය උපද්දා දෙන්න. මේ අපි තුලම තියෙන දෙයක්. මේ බාහිර එකක් නෙවෙයි. මේ අපි තුලම තියෙන දෙයක් තින් තමයි ශෝකය උපද්දලා දෙන්නේ. ඒ කාමයේ ගැනයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයන්ගේ කාමය සංකල්පයක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බාහිර තියෙන දේවල්, විචිත්‍රවත් දේවල් කාමයන් නෙවෙයි. එතකොට පුරුෂයාගේ හිතේ හට ගන්න දේ තමයි කාමය ඇති වෙන සංකල්පේ. බාහිර තියෙන දේවල් වලට වෙන නමක් කියන්නේ. බාහිර තියෙන දේවල් වලට කියන්නේ කාම ගුණ. එතකොට සිත්වල හටගන්නේ කාමය. කාම ගුණ තමයි මනුෂ්‍යයාගෙන් බාහිර තියෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි, කාම ගුණ පහක් තියෙනවා. කාම ගුණ පහයි. ඒ තමයි ඇහැට පේන රූප කාම ගුණයක්. ඒ තමයි කනට ඇහෙන ශබ්ද කාම ගුණයක්. නාසයට දැනෙන ගඳ සුවඳ කාම ගුණයක්. දිවට දැනෙන රස කාම ගුණයක්. කයට දැනෙන පහස කාම ගුණයක්. මේ ඇස කන නාසය දිව කය කියන පහට ගෝචර වෙන විෂය ඇති රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒවාට කියනවා කාම ගුණ. එතකොට ඇහැ හරහා රූපයක් දකිනවා. ආනේ රූපේ සරාගී රූපයක් නම් ඒ මනුස්සයාගේ හිත ඇතුලේ රාගය උපද්දා දෙනවා. අන්න කාමය. ඊළඟට මේ මනුස්සයාගේ කන හරහා යම්කිසි ශබ්දයක් අහලා හිත ඇතුලේ සරාගය උපද්දා දෙනවා. අන්න කාමය. දිව හරහා යම් කෙනෙකුගේ රස විඳලා රාගය
උපද්දලා දෙනවා. අන්න ඒ වෙලාවේ කාමයේ ඇති වුණා. ඊළඟට කය හරහා පහස ලැබෙනකොට හිත ඇතුලේ සරාගයේ උපද්දා දෙන කාමය. එතකොට පින්වත්නි බාහිර තියෙන්නේ කාම ගුණ අපි තුල තමයි කාමේ හටගන්නේ. ඒ අපි තුල හටගන්නා කාමයෙන් තමයි අපිට ශෝකයත් බයත් උපද්දා දෙන්නේ. එතකොට පින්වත්නි මේ ජීවිතේ අපි උපන්න දාපටන් ශෝක කරනවා. දරුවෝ නිසා ශෝක කරනවා. දෙමව්පියෝ නිසා ශෝක කරනවා. ඥාතීන් නිසා ශෝක කරනවා. ඊළඟට ස්වාමියා නිසා ශෝක කරනවා. බිරිඳ නිසා ශෝක වෙනවා. දරුවෝ නිසා බය උපදිනවා. දෙමව්පියන් නිසා බය උපදිනවා. ඊළඟට ඥාතීන් නිසා බය උපදිනවා. සොර සතුරන්ගෙන් බය උපදිනවා. යාන වාහන වලින් බය උපදිනවා. මේ විදියට බය උපද්දලා දෙන්නේ කාමයන් නිසා. එතකොට මේ කාමයන් පින්වත්නි එක එක්කනාට ප්‍රනීත කාමයන්, හීන කාමයන් මේ විදියට නොයෙක් විදියට ලැබෙනවා. කුරා කූඹියාගේ පටන් කාමයන් විඳිනවා. හීන කාමයන් විඳිනවා, ප්‍රනීත කාමයන් විඳිනවා. හැබැයි සියලු කාමයන්ගෙන් ලැබෙන්නේ ශෝකය. සියලු කාමයන්ගෙන් ලැබෙන්නේ බය. මේ කාමයේ හිතන්න ස්වාමියා බිරිඳ වාසය කරනවා. එහෙම නැත්නම් තරුණියෙක් එයා හිතන මෙයා මට නැති වෙයිද? අන්න ශෝකය, බය උපදිනවා. එතකොට ඒක ඇති වෙන්නේ පින්වත්නි කාමය මුල් කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාම ගුණ ලෝකේ තියෙනවා. මේ ලෝකේ කාම ගුණ තියෙද්දී මිනිස්යාගේ හිතට කාමය තියෙනවා. හැබැයි අතෙත්ත දීරා විනයන්ති චන්දං මේ කාරණේදී කරන්න තියෙන්නේ ධීරවත් වූ නුවණ තියන අය කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කරන්නටයි මහන්සි ගන්න ඕනේ. කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කරන්නට, ඡන්දය දුරු කරන්නට තමයි මහන්සි ගන්නෙ. එතකොට පින්වත්නි අපි ඇස හරහා රූපය හරහා බැඳිලා ඉන්නවා. ඇසයි රූපයයි බැඳිලා ඉන්නවා. ඒකට කියනවා ඡන්දය. කනයි ශබ්දයයි බැඳිලා තියෙන එකට කියනවා ඡන්දය. ඇස රූපෙට බැඳිලත් නැහැ, රූපය ඇසට බැඳිලත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ විදිහට තේරුම් ගන්නට. එතකොට පින්වත්නි යම්කිසි කෙනෙක් ඇහෙන් රූප බලද්දි ඒ රූපයට ආස හිතෙනවා. කනෙන් ශබ්ද අහද්දි ඒ රූපයට ශබ්දයට ආස හිතෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිද්දී ඒ ගඳ සුවඳට ආස හිතෙනවා. දිවෙන් රස විඳිද්දී ඒ රසයට ආස හිතෙනවා. කයෙන් පහස ලබද්දී ඒකට ආස හිතෙනවා. එතකොට ඇහැ රූපයට බැඳිලාද? රූපය ඇහැට බැඳිලාද? කන ශබ්දයට බැඳිලාද? ශබ්දය කනට බැඳිලාද? දිව රසයට බැඳිලාද? රස දිවට බැඳිලාද? නාසය ගඳ සුවඳට බැඳිලාද? ගඳ සුවඳ නාසයට බැඳිලාද? කය පහසට ලැබිලාද? බැඳිලාද? පහස කයට බැඳිලාද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේක තේරුම් ගන්න මේ විදිහට. ඔන්න සුදු හරකෙක් සහ කළු හරකෙක් ඉන්නවා. සුදු හරකයි කළු හරකයි ලනු පොටකින් බැඳලා ඉන්නවා. කෙනෙක් අහනවා සුදු හරකා කළු හරකට බැඳිලාද? කළු හරකා සුදු හරකට බැඳිලාද? හරියට උත්තර දෙනවා නම් දෙන්නේ සුදු හරකා කළු හරකට බැඳිලත් නැහැ. කළු හරකා සුදු හරකට බැඳිලත් නැහැ. එහෙනම් ඇත්ත උත්තරේ නම් හැබෑවටම කිව්වොත් මේ හරක් දෙන්නා එකතු කරපු ලණුවයි බන්ධනේ. ආන් ඒ වගේ ඇස රූපයට බැඳිලත් නැහැ, රූපය ඇසට බැඳිලත් නැහැ. බැඳිලා තිබෙන යම් චන්ද රාගයක් ඇද්ද? ආන් එයයි බන්ධනය. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා නුවණැති කෙනා දුරු කරන්නේ කැමැත්ත, චන්ද රාගය. නැතුව ඇස් පියාගෙන ඉන්නව නෙවෙයි. නැතුව රූප මගහරිනව නෙවෙයි. රූප කෙරෙහි තියෙන කැමැත්තයි දුරු කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා කන ශබ්දයට බැඳිලත් නැහැ, ශබ්දේ කනට බැඳිලත් නැහැ. ඒ දෙක අතර තියෙන බන්ධනයයි දුරු කරන්න තියෙන්නේ. නාසයයි ගඳ සුවඳයි බන්ධන ඇති වෙලා තියෙන බන්ධනයයි දුරු කරන්න තියෙන්නේ. කැමැත්තයි චන්ද රාගය දුරු කරන්න තියෙන්නේ. කය පහසට බැඳිලත් නැහැ, පහස කයට බැඳිලත් නැහැ. මේ කෙරෙහි තියෙන චන්ද රාගයයි දුරු කරන්න තියෙන්නේ. පින්වත්නි එතකොට කාමයන් කෙරෙහි තියෙන මේ කාම ගුණයන් කෙරෙහි තියෙන චන්ද රාගය දුරු කිරීමෙන් තමයි මේ කාමයන් දුරු වෙලා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන් විවිධාකාර විදිහට ලෝකේ තියෙනවා. විවිධාකාර විදිහට. එතකොට මේ කාමයන් අපිට ලැබෙද්දී ඒකට මුසපත් වුණාට පස්සේ සත්වයාට කුසල් අකුසල් පේන්නේ නැහැ. ඇත්ත නැත්ත පේන්නේ නැහැ.
භාග්‍යවතුන් වහන්සේ කාමයන්ගේ ආස්වාදයේ පෙන්වා දී වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ කාමයන්ගේ ආස්වාදය කියා යමක් තියෙනවා. කාමයන්ගේ ආදීනව කියා යමක් තියෙනවා. කාමයන්ගේ නිස්සරණ කියා යමක් තියෙනවා. මොනවද මහණෙනි කාමයන්ගේ ආස්වාදය? මේ කාමයන් මුල් කරගෙන ඒ කියන්නේ ඇහෙන් රූප පෙනෙද්දී ඒ රූප කාම ගුණ. කාම ගුණ කෙරෙහි මිනිස්යාගේ හිතේ කැමැත්තක් උපදිනවා. මේ කාමයන් කෙරෙහි සිතේ සතුටක්, සොම්නසක්, ප්‍රිය ස්වභාවයක්, කැමැත්තක් ආදී හිත සතුටු කරන ස්වභාවය ඒ සිත සතුටු කරන ස්වභාවය තමයි කාමී ආස්වාදය. එතකොට රූප ගැන අපි හිත සතුටු කරමින් වාසය කරනවා. ශබ්ද ගැන අපි හිත සතුටු කර කර වාසය කරනවා. ගන්ධ සුවඳට අපි හිත සතුටු කර කර වාසය කරනවා. පහසට හිත සතුටු කර කර වාසය කරනවා. රසට හිත සතුටු කරමින් වාසය කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට අපේ හිත පිනා යනවා. සතුටු කර කර වාසය කරනවා. ආන් ඒක තමයි කාමයේ ආස්වාදය. කාමයේ ආස්වාදයේ චුට්ටයි. හැබැයි ආදීනව ගොඩයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන් ලබන්න කියලා හිතාගෙන මිනිස්සු රෑ එළි වෙනකන් රස්සා කරනවා. රෑ එළි වෙනකන් යුද්ධ සෙබළු යුද්ධ කරනවා. මේ කාමයන් ලබන්න. මේ කාමයන් ලබන්න මැසි මදුරුව කකා මිනිස්සු දුක් විඳිනවා රෑ එළි වෙනකන් නිදි නොලබා. කාමයන් වෙනුවෙන් මේ ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූපයක් බලලා සතුටු වෙන්න. දෙමව්පිය වේවා, ඥාති වේවා, යාන වාහන වේවා මේ සියල්ල කාම ගුණයන්ටයි. එතකොට මේවා නිසා සැපක් සොම්නසක් විඳින්නයි මේ මිනිස්සු රෑ එළි වෙනකන් දුක් විඳින්නේ. මේ රස්සා කරන්නේ, මේ ඔක්කොම කරන්නේ කාමයන් වෙනුවෙන්. එතකොට භාග්‍යවත් බුදුරජාණන්සේ වදාලා මේ කාමයන් වෙනුවෙන් අම්මා තාත්තා බැන ගන්නවා. දරුවෝ ඥාති බැන ගන්නවා. සහෝදරයෝ සහෝදරියෝ බැන ගන්නවා. රජවරු බැන ගන්නවා. සෝරා සතුරු ගහ ගන්නවා. රටවල් ගහ ගන්නවා. මේ ඔක්කොම තියෙන කාමයන් නිසා. මේ කාමයන් විදින්ට ගිහිල්ලා හිරේ විලංගුවේ වැටෙනවා. අවුරුදු ගණන් ඉන්නවා. අවුරුදු ගමන් හිරේ ඉඳලා සමහර හිරේ වැටුණාට පස්සේ හඳ එළිය දැකලා නැහැ. හිරු එළිය දැකලා නැහැ. කාමයන් විදින්ට ගිහිල්ලා දුක් විඳිනවා. ඇහැ සතුටු කරන්න ගිහිල්ලා, කන සතුටු කරන්න ගිහිල්ලා. ඊළඟට මරණින් මත්තේ මේ මිනිස්සු නිරේට වැටිලා බොහෝ දුක් විඳිනවා. නිරේ උපන්නාට පස්සේ බොහෝ සෙයින් දුක් විඳිනවා. කාමයන් විඳින්න ගිහිල්ලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ කාමයන් කියන්නේ බිහිසුණු දෙයක්. හරියට සර්පයෙක්ගේ හිස ළඟ කකුල තිබ්බා වගේ. කොයි මොහොතේ දෂ්ට කරයිද දන්නේ කාමයන් අපි වට කරගෙන ඉන්න තාක් අපිට අනතුරක් අත ළඟ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා කාමයන් සර්ප හිසක් වගේ හිතලා ඉක්මනට කකුල ගන්න කිව්වා. නුවණැති කෙනා ඒ වගේ කාමයන් දුරු කරනවා කිව්වා. එච්චර භයානකයි. හැබැයි අපිට කාමයන් විඳිද්දී ඒක තේරෙන්නේ අපි හිතන්නේ බල්ලෙක් මස් කට්ටක් කනවා වගේ. ඒ බල්ලාට මස් කට්ට හපන්න තමන්ගේ විදුරු මහෙන් ලේනවා. මේ බල්ලා හිතන්නේ මේ කාමයන් රසයි. කාමයන් රසයි කියා කනවා. උඩ තේරෙන්නේ තමන්ගේම කට තුවාල වෙලා තමන්ම විඳවන බව. ආන් ඒ වගේ කාමයන් කියලා කියන්නේ බල්ලෙක් මස් කට්ටක් කනවා වගේ. එතකොට අහයට පේන රූප ඒ වගේ, කනට ඇහෙන ශබ්ද ඒ වගේ, නාහෙට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස අපිවම පුච්චනවා. අපිවම වෙහෙසටපත් කරනවා. අපිට තේරෙන්නේ මේ අපි විඳවනව නේද කියලා. කාමයන්ගේ ආදීනවමයි බහුල. කාමයන්ගේ ආදීනව අතිශයින්ම දුක් සහගතයි. ඉතින් මේ කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කිරීම කියන්නේ බොහෝ සෙයින් සැප උදා වෙන එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා සමහරු ඉන්නවා පින්වත්නි මෙහෙම. එයාලා මේ ජීවිතේ සැප විඳිනවා. හැබැයි මරණින් මත්තේ ගොඩාක් දුක් විඳිනවා. කාමයන් විඳින්න ගිහිල්ලා. මේ ජීවිතේ කොහොමද සැප විඳින්නේ? කොහොමද මරණින් මත්තේ දුක් විඳින්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ජීවිතේ සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු තාපසියන් එකතු කරගෙන කාම සේවනය කරනවා. කාම සේවනය කරමින් ඉඳුරම් පිනවෙමින් ඒ තාපසියත් එක්ක කාලය ගෙවනවා. එතකොට ශ්‍රමණක් බ්‍රාහ්මණවරු කියනවා ওই විදිහට උඹලා කරන්න එපා. ඕක භයානක තත්වයක්.
උඹලා ඔය කාමයේ විඳිමින් කාම සේවන කරමින් සතුටින් ඉඳලා මරණින් මත්තේ විඳවන්න වෙනවා කියලා කියද්දී ඒ තාපසයෝ කියනවා කොහොමනම් මේ කාමයේ අතාරින්නද? කොහොමනම් මේ ලපටි තාපසයෝ කොහොමනම් අතාරින්නද? අපිට මේ ඇත්තියන් අතහරින්න බෑ. මෙයාලාව අතහරිනවා කියන්නේ අපිට හිතන්නවත් බෑ. අනේ පරලොවදී කතාවක් නෑ අපිට මේ ජීවිතය අතහරින්න බෑ. එතකොට මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු බොහෝ පව් කරගන්නවා. අර ශ්‍රමණ බ්‍රාහ්මණය අර සත්පුරුෂයන්ගේ වචනේ අහන්න නැතුව මේ ජීවිතයේ සැපෙන් ඉඳලා මරණින් මත්තේ භයානක නිරයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ ජීවිතයේ තියෙනවා ප්‍රනීත බීමක් තියෙනවා හරි පැණි රසයි. ප්‍රනීතයි. හැබැයි ඒකට විස කලවම් කරලා තියෙන්නේ. භයානක විසක් කලවම් කරලා තියෙන්නේ. හැබැයි මිනිස්සේ කාම පිපාසෙන් ඉන්න මිනිසයා අර ප්‍රනීත රසය බොන්න පටන් ගන්නවා. ඒ ප්‍රනීතකමට වසඟ වී බොන්න පටන් ගත්තට පස්සේ ඒ මිනිසයා විස සහිත බීමක් බීවේ මහා බලවත් දුකටපත් වෙනවා. එක්ක මරණය සිද්ධ වෙනවා. මරණ මාත්‍රාදී දුකකටපත් වෙනවා. ඒ වගේ මේ කාමයන් අනුභව කරන්න ගිහලා මෙලව සැප විඳී. පරලොව බොහෝ දුකටපත් වෙනවා. බොහෝ දුකටපත් වෙනවා. ඒ නිසා කාමයන් කියලා කියන්නේ දුකසේ බැහැර කළ යුතු එකක්. දුකසේ බැහැර කරන්න තියෙන්නේ. සමහර අය ඉන්නවා සමහර අය මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා කාමයන් දුකසේ අතාරින්නේ. කාමයන් අතහරින්න බෑ. නමුත් අඬ අතාරිනවා මේ ශාසනේ. මේ ශාසනයට ඇවිල්ලා කාමයන් අඬ අතහැරලා අඬ ශාසනේ ඉන්නේ මට මේක අමාරුවෙන් හරි කර ඉන්නවා. සීලය අමාරුවෙන් පුරුදු කරගන්නවා. සමාධිය අමාරුවෙන් පුරුදු කරගන්නවා. ප්‍රඥාව අමාරුවෙන් පුරුදු කරගන්නවා. කාමයන්ගෙන් වෙන් වෙලා බඹසර අමාරුවෙන් රකින්නවා. අඬ රකින්නවා. හැබැයි මේ ජීවිතේ දුකසේ හිටියට මරණින් මතු ජීවිතේ එයා බොහෝ සැපසේ වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා කෙනෙකුට අසනීපෙන් ඉන්න කෙනෙකුට දෙනවා තිත්ත බෙහෙතක්. ඒකට කලවම් කරලා තියෙනවා අරලු, බුළු නෙල්ලි ආදී තිත්ත දේවල්. ඊළඟට ගව මුත්‍රා ආදී දේවල් කලවම් කරලා තින්නේ. දැකීමෙන් ප්‍රිය උපදින්නෙත් නැහැ. ඊළඟට රසයෙන් ප්‍රිය උපදන්නෙත් නැහැ. තිත්තයි කර්කසයි අතිශයින්ම අප්‍රියමනාප ස්වභාවයෙන් යුක්තුයි. ආන්ගේ බෙහෙත කෙනෙකුට දෙනකොට යා බොන්නේ ගොඩාක් අමාරුවෙන්. බොහොම වේදනාවෙන් බොන්නේ. නමුත් පින්වත්නි, එයා දුකසේ නමුත් අර බෙහෙත බීවාට පස්සේ අර බෙහෙත වැළඳුවාට පස්සේ එයාගේ ජීවිතේ සුවපත් වෙලා යනවා. සුවපත් වෙලා යනවා. ආන් ඒ වගේ තමයි. සමහර අය ඉන්නවා මේ ජීවිතේ බොහොම දුකසේ තමයි බඹසර හැසිරෙන්නේ. බොහොම දුකසේ තමයි සීල් ගුණ දන් ටික රැකගන්නේ. බාධා කරදර මැද්දේ තමයි ගුණවත්කම් ටික රැකගන්නේ. එහෙම ගුණවත්කම් ටික බාධා කරදර මැද්දේ රැකගෙන ඉඳලා එයාලා අමාරුවෙන් කරලා මරණින් මත්තේ උපදිනවා සුගති සංඛ්‍යාත දෙව්ලොව. මේ ජීවිතේ දුක් විඳාට යාගේ පරලොව ජීවිතේ දුක් විඳින්නේ නැහැ. හේතුව ඒ කෙනා දුකසේ හරි වැඩුවේ කුසලයක්. ඒ කෙනා දුකසේ හරි වැඩුවේ යහපතක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දුකසේ හරි කාමයන් අතහැරිය යුතුයි. කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා ඒ කෙනා මේ ජීවිතේදී සැපසේ වාසය කරනවා. ඒ කියලා කියන්නේ ඒ කෙනා මේ ජීවිතේ සුවසේ කාමයන් අතාරිනවා. සුවසේ කාමයන් අතාරිනවා. ඒකලා මේ ශාසනයට ඇවිල්ලා සතුටින් ශාසනය වාසය කරනවා. සුවසේ සමාධිය උපද්ද ගන්නවා. ඒ කෙනා මරණින් මත්තේ සුවසේ වාසය කරනවා. ඒ වගේ තමයි කෙනෙක්ට ප්‍රනීත බීමක් හම්බ වෙනවා බෙහෙතක්. ප්‍රනීත රසයි. ඒකට කිරි දී කිරි ගිතෙල් ආදී ප්‍රනීත දේවල් ඇතුල් කරලා තියෙන්නේ. ඒක නා ඒ බෙහෙත වැළඳුවාට පස්සේ සුවසේ සුවපත් වෙලා යනවා. මේ වගේ අය ලෝකේ ඉන්නවා. පින්වත්නි යම් කෙනෙක් මේ ජීවිතේ දුකසේ හරි කාමයන් අතහැරියොත් ආන් ඒ කෙනාට පුළුවන් මරණින් මත්තේ සැපසේ වාසය කරන්න. මේ ජීවිතේ කොහොම හරි කාමයන් දුරු කරගෙන වාසය කළොත් සැපසේ වාසය කළ හැකියි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා
යම් කෙනෙකුට මරණයේදී බය නැතුව වාසය කරන්නට අවශ්‍ය පරිසරය ඕන්නේ මේ කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කිරීම. කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කිරීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. නැතුව කාමයන් දුරු කිරීමෙන් නෙවෙයි. නැතුව කාමයන් ඒ කියන්නේ රූප මගහැරීමෙන් නෙවෙයි. මගහැරීමෙන් නෙවෙයි මේක කරන්න තියෙන්නේ කැමැත්ත දුරු කිරීමෙන්. කාමයේ ආස්වාදය කියලා යමක් තියෙනවා. කාමයේ ආදීනව කියලා එකක් තියෙනවා. කාමයේ නිස්සරණ කියලා යමක් තියෙනවා. එතකොට කාමයේ ආස්වාදයේ නිසා තමයි සත්වයා කාමයන්ට ඇලෙන්නේ. ඒ සත්වයා කාමයන්ට ඇලිච්ච නිසා බොහෝ පව් කරගන්නවා. සිතින් පව් කරනවා, කයෙන් පව් කරගන්නවා, වචනෙන් පව් කරගන්නවා. මේ ලෝකේ යන්තා පාප ධර්මයන් සිද්ධ වෙනවද? මේ කාමයේ මුල් කරගෙනයි සිද්ධ වෙන්නේ. කාමයේ මුල් වුණාට පස්සේ සත්වයාට ඇත්ත නැත්ත පේන්නේ නැහැ. කාමයේ අතාරිනකන් ඒ සත්වයා පිටිපස්සෙන් දුක එනවා. සමහරට හොරකම් කරන්නට යන මනුස්සයා හොරෙන් බයෙන් තැති ගැනීමෙන් කාමයේ මුල් කරගෙන හොරකම් කරන්නට යන්නේ. වැඩි කාම සේවනය කරන්නට යන මනුස්සයා බයෙන් තැති ගැනීමෙන් ගැහි කාටවත් අහුවෙයි කියලා බයෙන් තැති ගැනීමෙන් වාසය කරන්නේ. මේ මනුස්සයා මේ ජීවිතෙත් පිච්චෙනවා. පරලොව මරණින් මත්තේ අනිවාර්යයෙන්ම දුකටපත් වෙනවා. එතකොට මේ කාමයන් පින්වත්නි අකමැති වුණත් කැමැති වුණත් සැප කැමැති කෙනා මේ ජීවිතයේ දුකසේ හරි අතහැරිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා. කොහොමද? තියෙනවා උකුස්සෙක් මස් වැදල්ලක් අරගෙන ආකාශයෙන් පියබා යනවා. එතකොට මේ උකුස්සා පිටිපස්සෙන් අර මස් වැදල්ල ගන්ට කියලා හිතාගෙන උකුසු රෑනක් පිටිපස්සෙන් එනවා. මේ උකුස්සා අර මස් වැදල්ල අතහැරියේ නැත්තම් අනිවාර්යයෙන්ම අනික් උකුසු රෑනේ පහර කාලා දුකටපත් වෙනවමයි. එක්ක මැරෙනවා, එක්ක මරණ මාත්‍රාදී දුකක් ඇති වෙනවා. හැබැයි මේ උකුස්සා මස් වැදල්ල අතහැරියොත් අනිත් උකුස්සෝ ආයෙ පස්සේ පන්නන්නේ ආන් මේ වගේ තමයි කාමයන් අතහරිනකන් දුක පිටිපස්සෙන් එනවා. අපිට කාම වස්තු එකක් තිබුණොත් දුක් ඔන්න එකක් තියෙනවා. කාම වස්තු දෙකක් තිබුණොත් දුක් දෙකක් තියෙනවා. කාම වස්තු 100ක් තිබුණොත් දුක් 100යි. මේ විදිහට අපිට දුක් විඳ ඉන්න වෙන්නේ කාමයන් එක්ක වාසය කිරීමෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කාමතෝ ජායති සෝකෝ. කාම නිසා තමයි ශෝකය හටගන්නේ. කාමතෝ ජායති භයං. කාම නිසාමයි බය උපද්දලා දෙන්නේ. කාමතෝ විප්පමුත්තස. හැබැයි කාමයන්ගෙන් නිදහස් වෙච්ච කෙනාට නත්ති ශෝකෝ කුතෝ භයං. ශෝකේ නැහැ, බයත් නැහැ. ඒ නිසා බිය නැති සිත් ඇති කරගන්න, ශෝක නොවන සිත් ඇති කර ගැනීම පිණිස අනිවාර්යයෙන්ම කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කළ යුතුයි. කාමයන්ගේ ආදීනවම කල්පනා කළ යුතුයි. කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කරනවා කියලා කියන්නේ මේවා අතහැරලා දාලා දමලා ගාලා යනවා කියන එක නෙවෙයි. සිතේ ඇල්ම දුරු කිරීම. සිතේ චන්දරාගය දුරු කිරීම. දුරු කිරීමෙන්මයි මේ යහපත උදා වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ කාමයන් ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒවා පිළිබඳ ආදීනව දැකලා යම් කෙනෙක් මේ කාමයන් මට කවදා හරි දාලා යන්න වෙනවා. දරු මුණුපුරෝ මට දාලා යන්න වෙනවා. වස්තුව මට මරණයේදී දාලා යන්න වෙනවා. එහෙම නැත්නම් මේ කාමයන් හොර හතුරන්ගෙන් දැහ ගන්නවා මට දාලා යන්න වෙනවා. එහෙම නැත්නම් ගින්නට සාධාරණයි, ජලයට සාධාරණයි. මේ ඔක්කොම මට නැති වෙලා යනවා. මේවා අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. මේවා දුකට අයිති දෙයක්. මේක වෙනස් වෙලා යන දෙයක්. මේක වෙනස් වෙලා අන්‍ය ස්වභාවයටපත් වෙන දෙයක් කියලා කල්පනා කරන්නටමයි වටින්නේ. ඒ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියලා නුවණින් කල්පනා කළ කෙනා සැපසේ වාසය කරයි. මොකද මේ විදියටයි කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කරන්න තියෙන්නේ, ඇල්ම දුරු කරන්න තියෙන්නේ. ජීවිතේ මුළුමනින්ම වෙනස් වෙනවා. නැත්නම් මරණයට පත්වන මොහොතේ පින්වත්නි අපට බය ගන්නවා. මරණයට පත්වන මොහොතේ තැති ගන්නවා. මේ කාමයන් අතාර ගන්නට බැරුව දඟලනවා. යතුරු කැරල්ල අතේ තියාගෙන දඟලනවා. ඒ කාමයන් නිසාම ඒ මිනිස්සයා විඳවලා ආසා කර හිටපු තැනම උපදිනවා. තමන්ගේ ගෙදරම උපදිනවා දොර ළඟ. තමන්ගේ ගෙදරම ගේට්ටුව ළඟ උපදිනවා. තමන් මාලිගාවක් වගේ හදපු ගෙදර මේන් තමන්ගේ දරුවෝ සිටසේ වාසය කරනවා.
සමහර තමන් මහන්සි වෙලා හදපු ගෙදර, ණය වෙලා හදපු ගෙදර, ජීවිත කාලෙම විඳව හදපු ගෙදර දරුවෝ එක මොහොතින් තමන් මැරුණාට පස්සේ විකුණලා දානවා. තමන් ගියපු වාහනේ දරුවෝ මේන් විකුණලා දානවා තමන් බලාගෙන ඉද්දි. කාමයන් කියන්නේ මෙලොවත් දුක් විඳවනවා, පරලොවත් දුකටපත් කරනවා. ඒ නිසා පින්වත්නි, කාමයේ නිසාමයි ශෝකේ උපද්දා දෙන්නේ. කාමයේ නිසාමයි බය උපද්දලා දෙන්නේ. මේ කාමයන් කෙරෙහි මේ ජීවිතයේ ඇල්ම දුරු කරේ නැත්තම් අපිට සංසාරෙටම බලපාන මේ බුදුසසුනක්. මේ බුදුසසුනේ ජීවිතේ වෙනස් කරගන්නට කාමයන් කෙරෙහි ඇල්ම දුරු කළ යුතුමයි. කාමයන් කෙරෙහි කැමැත්ත දුරු කළ යුතුමයි. ඒ කෙනා ඒකාන්තයෙන් සැපසේ පහසුවෙන් වාසය කරනවා. ඒ නිසා සැපසේ වාසය කරන්නට පින්වත්නි, මේ ජීවිතේ වෙනස් කරගන්නට කාමයන් කෙරෙහි ඇල්ම දුරු කළ යුතුයි. අතීතයේ බුදුරජාණන් වහන්සේලා කාමයන් අතහැරලා ආපු අය, මුනි රහතන් වහන්සේලා කාමයන්ගෙන් නික්මිච්ච අය, අනාගතයේ යමෙක් සසුන අවබෝධ කරනවා නම්, ධර්මය අවබෝධ කරනවා නම් කාමයන්ට නිඳා කරපු අයයි. වර්තමානයේ පවා කාමයන්ට නිඳා කළ අයයි සසුනේ පිහිට ලබන්නේ. ඒ නිසා පින්වත්නි, ඔබට අපට ඒකාන්තයෙන් පිහිට පිළිසරණ ලැබෙන්නේ මේ ස්වාක්කාත ශාසනයේ කාමයන් ඉක්මවා ගිය යමක් හිව පමණයි. ඒ නිසා පින්වත්නි, මේ බුදුසසුනේ පිහිට පිළිසරණ ගන්නට, ඒ වගේම මේ ජීවිතේ වෙනස් කර ගන්නට, ධර්මයෙන් ජීවිතේ පෝෂණය කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ ඇසූ දහම් පද ඔබ අප සැමට උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේදී ජීවිතේ වෙනස් කරන බණ පදයක් අපි අද කිව්වේ කාමයන් ගැන. එතකොට මේ කාමයන් ගැන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරුවේ ගල්කිස්ස ටෙරන්ස් පාර නම්බර 22 යන ලිපිනයේ පදිංචි පින්වත් ධම්මික වීරබද්දන මහතා සහ ඒ පවුලේ සියලු දෙනා. ඉතින් රැස් කළා වූ සියලු පින් අපි මුලින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන්, ලෝ සසුන් සුරකින්න දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ දියුණුවත් ආරක්ෂාවත් සලසත්වා දෙවියෝද මේ පුණ්‍යානුභාවයෙන් උතුම් සැපයට පත්වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු අපේ ලොකු ස්වාමීන් වහන්සේට. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා. ගුරු දෙවිඳුන් ඇතුළු මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ට පින් අනුමෝදන් වේවා. සියලු සංඝරුවන වහවහ සසර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින්ද මියගිය සකල ඥාති පින් අනුමෝදන්ව වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පින් විශේෂයෙන් 2021 ජනවාරි 12 අද දින උපන් දිනයේ යෙදিলা තියෙන කලාන් වීරබද්දන පුතුණුවන්ට, කරුණාදාස වීරබද්දන පියාණන්ට, ජේ.එන් වෑත්තෑව පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කලාන් වීරබද්දන පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. බාධා කරදර දුරු වෙලා නිදුක් නිරෝග කායික මානසික සැපේ උදා වේවා. ඒ වගේම වෑත්තෑව පියාණන්ට සහ වීරබද්දන පියාණන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. බාධා කරදර දුරු වෙලා සියලු ආරක්ෂා වේවා. ඒ වගේම දායකත්වයේ දරූ ධම්මික වීරබද්දන මහතා, ඒ පවුලේ සියලු දෙනා, දුවා දරුවන් සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. තුන්වන් සරණින් දෙවි රැකවරණින් සුවසේ නිදුක් නිරෝග සුව පිණිසත් ගෞතම සාසනයේ උතුම් පිළිසරණ ලබන්නටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පින් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට අනුමෝදන් වේවා. බියසක රෝග පීඩා දුරු වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ධර්මය සෝබට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් පිහිට පිළිසරණ ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.